නිවන් මඟ විමසුම. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශුඤ්ඤෝ ලෝකෝ තිභන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ ශුඤ්ඤෝ ලෝකෝති උච්චති තස්මාචකෝ ආනන්ද ශුඤ්ඤං අත්තේනවා අත්තනීයේනවා තස්මා ශුඤ්ඤෝ ලෝකෝති උච්චති. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, අදත් නිවන් මඟ විමසුම ධර්ම දේශනාවත් සමග ඒකාත්මික වෙලා සූදානම් වෙන්නේ අපේ නිදහස ලබා ගන්නේ කොහොමද? මේ ලෝකේ ලැබිලා තියෙන නොයෙකුත් ව්‍යසනකාරී චින්තනයෙන් අත මිදිලා මහා කඩයිමකට අපි ළඟා වෙන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරගන්නටයි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ. ඉතින් විවෘත සාකච්ඡාවක් තියෙනවා මේ දිනවල, අභියෝගාත්මක සාකච්ඡාවක් කිය යුතු තියෙනවා. මේ වෙනකන් කතා කරපු අපි ශුන්‍ය ලෝක කියන සූත්‍රයට අනුව සංයුක්ත නිකායේ සලායතන සංයුක්තයේ තියෙන මේ සූත්‍ර ධර්මයේ තියෙන ආකාරයට ශුන්‍යතාවය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් කරමින් ඊයේ දවසේ ඒක භාවනාවක් විදිහට වර්ධනය කරලා ඇති කරගත යුතු හැඟීම් පිළිබඳව සාකච්ඡා කරා. චේතනාවල් පිළිබඳව. එතකොට අපේ මානසික වෙනසක් ඇතිවිය යුතුව තියෙනවා. ඉතින් මේ භාවනා කමඨහන පිළිබඳව නැවත විස්තර කිරීමත් ඉතා කෙටියෙන් ඊයේ වගේ දීර්ඝව නැතුව සහ ඒකත් එක්ක අපේ චින්තනයේ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට අපේ චින්තනය මොනතරම් වෙනසකට භාජනය වෙනවාද කියන එක පිළිබඳවත් සාකච්ඡා කිරීම තමයි මේ වෙලාවේදී අපි අදහස් කරගෙන ඉන්නේ අද දවසේ. ඉතින් මම හිතන්නේ හොඳට මෙනෙහි කිරීම කරලා වෙන්න ඕනේ ධර්ම ශ්‍රවණය සඳහා වාඩි වෙන්නේ. මොකද ඒවා ආය අපි කියන්න ඕනේ නැහැ. ඊයේ දවසේ අපි මතක් කරනවා කොයි විදිහටද අද දවසට අදාළව කෙරෙන ධර්ම දේශනාව කුමක්ද, නැත්නම් අද දවසේ අපි මේ පිළිබඳව නැවත සාකච්ඡා කරනවා කියලා ඊයේ දවසෙත් අපි මතක් කරා. ඉතින් අඩුම තරමින් ජීවිතේ මම ධර්මය තුලින් යා යුතු ඉහළ ඉලක්කයක් පිළිබඳව පුංචි ඉවක් හෝ තබා ගැනීමක් සිද්ධ කරගන්නට ඕනෑ. මෙවැනි අපි විග්‍රහයක් සිද්ධ කරනකොට මම මෙන්න මේ වගේ මානසිකත්වයකට යන්න ඕනේ කියලා. එතකොට එවැනි මානසිකත්වයකට යන්න අපිට හැකියාවක් තියෙනවා පින්වත්නි. ඒ පාර තමයි මේ අපි කතා කරන්නේ. ඒ පාර පිරිසිදු පාරක් වෙන්න ඕනේ. අපි කියන්නේ ක්ලියර් පාත් එකක් තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒකේ නිකම් මේ සැක උපදින තැන්, ඒ කියන්නේ ඒකේ කිසිම මේ කරලා තමයි ඉතින් බලන්න ඉන්නේ හරියයිද නැද්ද දන්නේ මෙන්න මේ වගේ තැන්වල සැකයක් උපදිනවා කියලා එහෙම තියෙන්න බෑ. මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා පැහැදිලිව තියෙන්න ඕනේ. එතකොට අපි දැන් ඇහැ ආත්ම කොට ගන්න බෑ, ආත්මයට අයිති දෙයක් කොට ගන්න බෑ. ඇහි ක්‍රියාකාරීත්වය තුල කරන්නේ කරවන්නේක් නැත කියන එක පැහැදිලිව ඉතා පැහැදිලිව සඳහන් කරන්න යෙදුණා. එතකොට රූපය ගැනත් ඒ විදිහට අපි සඳහන් කරා. එතකොට ඒ දෙක හේතුවෙන්, ඒ දෙක එකතුවෙන් හැදෙන, ඒ දෙකේ ගැටීමෙන් හැදෙන චක්කු විඥානය ගැන කවර කතාවක්ද කියන එක පැහැදිලි. එතකොට එහෙමනම් මේ තුනම එකතු වෙලා හැදෙන ස්පර්ශය කොහොමත්ම මගේ වසඟයට ගන්න බෑ. ඒ ස්පර්ශය හේතු වෙලා උපදිනා වූ සැප වේදනාව, දුක් වේදනාව, අදුක් අසුඛ වේදනාව, ඒක සැපක්ද දුකක්ද අදුක් අසුඛ වේදනාවක්ද කියන එක ගැන තීරණයක් මට ගන්න බැරි බව, අයිතිය මට නැති බව, ක්‍රියාවලියක් සිද්ධ වෙන බව, කරවන්නේ නැති බව හොඳට වැටහෙනවා. හරියට මේ පිළිබඳව චක්කුං අනත්තා රූපං අනත්තා වශයෙන්
හරියට කාරණා සහිතව මෙනෙහි කරමින් හිමින් සැරේ උඩට එන්න ඕනේ. නැතුව මේ එක පාරටම ඔක්කොම ටික චක්කුන් අනත්තා, රූපං අනත්තා, විඥානං අනත්තං ඔය විදිහට ඉස්සරහට ගියොත් නම් මං හිතන්නේ නැහැ. අර හැඟීම් උපදින්නේ නැතුව ඉදිරියට ගිහිල්ලා ඔක්කොම කරා කියලා හිතුවට කෙරිලා නැහැ. කෙරිලා නම් යම් විදිහකින් තමන්ගේ චින්තනය අප්‍රමාණ වෙනසකට භාජනය වෙන්න ඕනේ. අම්මා ගැන දැනන හැටි, තාත්තා ගැන දැනන හැටි, සහෝදරයෝ ගැන දැනන හැටි, ඔක්කොටම ඉස්සලා තමන් ගැන දැනන හැටි. මේ වෙනකොට මගේ කියලා ගත්ත ගුලිය කියලා අපි ඔකට කිව්වේ. මට දැනෙනවා මොකක්ද ආත්මීය ගුලියක්. ඒ කියන්නේ ආත්මීය කොටසක්. මොකද්ද හපාගත්ත කෑල්ලක්. මම කියලා වෙන් කරගත්ත පිරිසිදු මායිම් නැති. තියුණු මායිම් නැති. ඒවට කියනවා sharp edges කියලා. එහෙම නැති. හරිද? නිකං විසිරිලා ගිය මොකක්දෝ මමෙක් මගේ කියන ගතියක් තියෙනවා. ඒක පිරික්සන්නටයි අපි මේ උත්සාහ කරේ. පිරික්සපුවාම ওই ක්‍රමයට කිසිම අයිතියක් මට නැතුව මේ සිද්ධිය සිද්ධ වෙන බව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ওই විදිහට භාවනා කමටහන වර්ධනය කරගෙන ගියාම. එතකොට එහෙම ඒක වුණා නම් අපේ පැත්තෙන් ලොකු චින්තනමය ලෝකය ගැන දැනෙන ආකාරය පිළිබඳ ලොකු වෙනසක් ඇති වෙනවා. ඒකත් එක්ක අපේ ජීවිතය පුදුමාකාර සැහැල්ලුවකට, ඒ සැහැල්ලුව මොකද අල්ලගෙන තියෙන, බදාගෙන තියෙන තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නයෙන් බැඳිලා තියෙන දේවල් මගේ නොවේ, ඒවා මට ගන්න බෑ, වෙන කාටවත් ගන්නත් බෑ. අපිට මහා පුදුමාකාර කරුමයක් තියෙනවා. ඒ තමයි මගේ කියලා අල්ලගත්ත දේ පිළිබඳ මසුරුකම ඉපදුනාට පස්සේ වෙන කෙනෙක් අල්ලගනි අතහැරලා ඉන්න පුළුවන් ටිකක් වෙලා හරි. අනේ ඔන්න ඔහේ ඕන දෙයක් උන දෙන් කියලා හුඟක් කට්ටිය ඉන්න ගතියක් තියෙන. හැබැයි වෙන කෙනෙක්ගේ ග්‍රහණයකට ලක් වෙනවා කියලා දැනෙච්ච ගමන් මොකද වෙන්නේ? නැවත අල්ලා ගන්නවා. ඒ විදිහට මේක මහා හිරිහැරයක් අපේ පින්නත් නේ. මේ ජීවිතේ මහා හිරිහැරයක් අපිට. හිරිහැරය කියලා කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි ජීවිතයක්. ඇත්ත කතා කරන්න. හරි? ඕනමයි කියලා අල්ලගන්න දේවල් එපාමයි කියලා හිතන වාර ගන්න කොච්චර තියෙනවද? එපාමයි කියලා අතහරින දේවල් ඕනමයි කියලා නැවත අල්ලගන්න වාර ගන්න කොච්චර තියෙනවද? මම ඔකට කියන්නේ දෙපැත්තට පොලේ ගහනවා කියලා. මේ පැත්තට පොලේ ගහනවා, මේ පැත්තට පොලේ ගහනවා, දෙපැත්තට අල්ලලා පොලේ ගහනවා වගේ ජීවිතේ. එපා කියනකොටත් රිදෙනවා, ඕන කියනකොටත් රිදෙනවා. රිදි ඉන්න තියෙන ජීවිතේ මානසිකවයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. මනස අපේ සංවර්ධනය වෙනකොට, ඇත්ත අවබෝධ වෙනකොට ඔය රිදෙන ගති අයින් වෙලා යනවා. ඔය ඔක්කොම තියෙන්නේ අපේ හිතේ තියෙන වෙනස. මේන්න මේ කියන පංච උපාදානස්කන්ධය කියලා කියන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් පෙනී හිටින ධම්ම වශයෙන් පෙනී හිටින පංච උපාදානස්කන්ධය කියලා කියන රූප වේදනා සංඥා සංකාර විඥානයන් මවන, ඒවා තුලින් මැවෙන අම්මා තාත්තා සහෝදරයා ඥාතියා ආදී වශයෙන් තියෙන මේ වස්තුන් කෙරෙහි තියෙන තණ්හාව දරා ගන්න බැරුව තමයි මේ සියලුම ගැටලු ටික. සියලුම ගැටලු ටික. ඉතින් කවදා හරි මේක තේරුම් ගන්න වෙනවා. සසර කාපු බනිස් ප්‍රමාණය කොච්චරද කියලා කියන්න බෑ. සසර බනිස් තිබ්බද මන් දන්නේ නැහැ. මේ ජීවිතේ කාපු බනිස් ප්‍රමාණය මම අපි මේ උපමාවක් කියන්නේ. ඒ කියන්නේ සංසාරික ජීවිතේ දිව පිනවන්න කාපු ආහාර ප්‍රමාණය අම්මා මැරුණට පස්සේ විතරක් අඬපු කඳුළු ප්‍රමාණය, අම්මා මැරුණට පස්සේ විතරක් අඬපු කඳුළු ප්‍රමාණය මහා මුහුදේ සාගරයේ ජලයට වඩා ඉක්මවා තියෙනවා නම් අපේ පින්නත්නි ජීවිතයකට එක සැරේනේ අම්මෙක් මැරෙන්නේ. ඒ උපමාවල් තේරුම් ගන්න ඕන. එහෙනම් සසර කොච්චර ඇවිදලාද මේ තියෙන්නේ? ඔය සසර ඇවිදින හැම වෙලාවකම තිරිසං සත්තු වෙලා හරි, ප්‍රේතයෝ භූතයෝ මලයක් වෙලා හරි, මොකුන් වෙලා හරි හැමදාම කරලා තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම හමුවේ පාන්නන පැන්නිල්ල. ඉවරක් නැති පැන්නිල්ල. ඇයි ඒ? කවදාකවත් අවබෝධ වුණේ නැහැ. ඒවා පන්නල අල්ලගන්න බෑ කියලා අවබෝධ වුණේ නැහැ. හින්ද හැමදාම තණ්හාවෙන් පීඩිතයි. තණ්හාව කියන ධර්මතාවය ඔය సంతානයේ සකස් වෙන හැම වෙලාවකම දැන් තියෙනවද කියලා බලන්න. යම් කිසි රූපයක්, යම් කිසි ශබ්දයක්, යම් කිසි ගන්ධයක්, යම් කිසි රසයක්, යම් කිසි පහසක්, යම් කිසි ධම්ම කියලා කියන ආදරය වැනි දෙයක් තමන්ගෙන් ගිලිහෙනවා වගේ කියලා දැනෙනකොට, අයින් වෙනවා වගේ කියලා දැනෙනකොට, ඒවයින් සම්පූර්ණයෙන් අත මිදිලා ඉන්නවා වගේ දැනෙනකොට ඇතුළාන්තයෙන් තද බල පීඩනයක්, තද බල රත් වීමක්, දැවීමක්, පිච්චීමක්
සියුම්ම හරියනවා නම් තද බල විදියට නැතුව ඒ තණ්හාව. අන්න එයා තමයි ඊළඟ භවය නිර්මාණය කරන්නේ. ඉතින් එයා ඊළඟ භවය නිර්මාණය කරද්දී එතෙන්ට උදව් කරන්නේ තමන්ගේ අතින් වෙලා තියෙන පුණ්‍යාභී අපුණ්‍යාභී ආනෙන්ජාභී සංස්කාර කියලා කියන පින්පව් ආදිය. එතකොට මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන සිද්ධිය මෙන්න තණ්හාව හොඳටම තියෙනවා විතරක් නෙවෙයි පව් කරගෙනත් තියෙනවා පින් කරගෙනත් තියෙනවා. නමුත් තීරකයා මොනවා කරයිද තීරකයෙක් නැත. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තීරණයක් ඇත තීරකයෙක් නැත. කරන්නේ කරවන්නේ නැත ක්‍රියාවක් ඇත. ඒක තමයි ස්වභාව ධර්මයේ න්‍යාය. අපි තමයි මේවට කරන්නේ කරවන්නේ ඇත කියලා ගත්තේ ඔය කමටහන් හරියට වැඩෙනවා නම් ඔන්න ඔය ටික තේරෙනවා හොඳට. තේරෙනවා කියන්නේ මේ අහගෙන ඉන්නකොට තේරෙන එක නෙවෙයි ඊට එහා ගිය අතුලාන්ත අවබෝධයක්. තමන්ගේ අතුලාන්තය අවබෝධ වෙනකොට අපේ පින්වත්නි අනුන්ගේ ඇතුළ ගැන හොඳ අදහසක් එනවා. මේ පැත්ත තේරෙනකොට මේ පැත්තට සාපේක්ෂව තමයි අපි එහා පැත්ත තේරෙන්නේ. මේ පැත්ත ගැන ඇතිලා තියෙන වැරදි අවබෝධයෙන් හින්දා මේ පැත්ත ගැන මාන්නයක් උපදිනවා. මාන්නයක් කියන්නේ මිම්මක්. මෙහෙමයි මේවා වෙන්නේ කියලා තමන්ගේ පැත්තෙන් ඇති කරගත්ත දැනුමක්. එතකොට අන්න ඒ සිද්ධ වෙන දේමයි එහා පැත්තේ වෙන්නේ කියලා දැනෙනවා. මෙහෙමයි මේ දේවල් වෙන්නේ කියලා දැනිච්ච දැනීමම එහා පැත්තෙත් වෙන්නේ ඒකමයි කියලා දැනෙනවා. අන්න එහෙම එහා පැත්ත ගැන අදහස් එන්නේ. මෙහා පැත්ත වැරදුනොත් එහා පැත්තත් වැරදි විදිහටමයි දැනෙන්නේ. ඒකයි අපි එහා පැත්තට බයින්නේ හැම වෙලේම. මට පුළුවන් නම් මොකද ඔහෙට බැරි කියලා අපි පුළුවන් තරම් බයිනවා. හිතාගෙන ඉන්නේ මට පුළුවන් කියලා. මටත් බෑ කියලා දැනගත්තොත් එහා පැත්තටත් බෑ කියලා තේරෙනවා. මේ පැත්ත කරන්නේ මම නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි ක්‍රියාවක් කියලා තේරෙනකොට එහා පැත්තේ සිද්ධ වෙන්නේ ක්‍රියාවක් කියලා තේරෙනවා. නිදිකුම්බා ගහක චූටි කොළ ඇකිලෙනකොට එතන ජීවයක් තියෙනවා කියලා අපිට නිකමටවත් හිතෙන්නේ නැහැ. එහෙම හිතෙන්නේ නැත්තේ ඒක ක්‍රියාවලියක් කියලා දන්න හින්දා බලන්න ඒ වුණාට අත කිට්ටු කරනකොට එයා ඇකිලෙනවා. අත කිට්ටු කරනකොට ඇකිලෙනවා. කොච්චර ඉක්මනින් ඒක සිද්ධ වෙනවද කියලා බලන්න. හරි. එතකොට මේවා ගැන හිතුවොත් තේරුම් ගන්න පුළුවන් මේ ක්‍රියාවලි කියලා. සැබෑවටම අපේ තුල සිද්ධ වෙන්නේ ඒ වගේම ක්‍රියාවලියක්. ඒක කරන්නේ කරවන්නේ නැහැ ක්‍රියාව තියෙනවා. නිදිකුම්බා ගහේ අපි මොන හරි වදිනකොට කොළ ඇකිලෙනවා කියන්නේ ක්‍රියාවලියක් ඒක සිද්ධ වෙන. එතකොට ඒක ගැන අපිට කරන්නේ කරවන්නේක් ඉන්නවා ඒක කරවන්නේක් ඉන්නවා ඒක නිර්මාණකාරයෙක් ඉන්නවා කියලා අදහසක් එන්නේ නැහැ. ඒ වගේ කවදා හරි දවසක අපේ තමන්ගේ කියලා ගත්ත කොටසේ අයිතිය මට නෑ. ඒක හැකිලෙන වෙලාවට හැකිලෙනවා දිගෑරෙන වෙලාවට දිගෑරෙනවා. තීන මිද්දේ උපදින්න හේතුව තීන මිද්දේ උපදිනවා. කාමච්ඡන්දේ උපදින්න හේතුවත් කාමච්ඡන්දේ උපදිනවා. ව්‍යාපාදේ උපදින්න ආවොත් එහෙම උපදිනවා. විෂම ලෝභ දේශ මොහ උපදින්න ආවොත් ඒවා උපදිනවා. ඉතින් ඒවා ඉපදෙන්න හේතු සකස් වෙච්ච ගමන් ඒවා වෙනවා. ඒවා නවත්තන්න බෑ. ලෝෙහි සියලු වැරදි කරන අය සාධාරණවයි. ඒවා කෙරෙන්නේ ඒ හිත් වලින් ඒ වැරදි අයින් කරගන්න පුළුවන්කමක් නැතිකම නිසාවෙන් තමයි වැරදි කරන්නේ. ඒකට අවශ්‍ය කරන අවවාද අනුශාසනා අතීතයේදී කිසිවක් ලැබිලා නැහැ. එන හැඟීම පාලනය කරන්න ප්‍රතිවිරුද්ධ කුසල හැඟීම් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් එතන නැහැ. අන්න ඒක හින්දායි ඔය කියන தত্ত্বයන් ඇති වෙන්නේ. ඒක හින්දායි ලෝකේ වැරදි වෙන්නේ. මේ බව තමන්ගේ පැත්තෙන් තේරුම් ගත්තොත් එහා පැත්ත ගැන සමාව දෙන්න දෙයක් නැහැ පින්වත්නි. මට නිදිකුම්බ කොලයක් කඩා ගන්න උවමනාව තිබ්බා. මං ගිහිල්ලා ඒක කඩන්න යනකොට ඒක ඇකිලුණා. ඒකින්ද කිසිම සමාවක් මම දෙන්නේ නැහැ. මං බලා ගන්නම් කියලා කවදාකවත් අදහසක් එන්නේ නැත්තේ. ඒක ක්‍රියාවලියක්. ඒ නිදිකුම්බ ගහටවත් අයිතියක් නැති ක්‍රියාවලියක් කියලා තේරෙනකොට. අන්න ඒ වගේ පරුස වචන කියන අය, හිස් වචන කියන අය, කේලම් කියන අය මේ ඔක්කොම ගත්තොත් එහෙම ඔය කමටහන් වඩපු කෙනෙකුට ඒවා තේරෙන්නේ එයාට අයිති නැති ක්‍රියාවලියක් එතන සිද්ධ වෙච්ච බව අවබෝධ වෙනවා. ඇත්තටමත් ඒකයි වෙලා තියෙන්නේ. එතකොට මේ ලෝකයේ මිනිසුන්ට සමාව දෙන්න මෛත්‍රිය වඩන්න ඕනේ නැහැ. එහෙම කර කර වැරදි කරන අයට සමාව දෙන්න හිතේ හිර කරගෙන තදින් වැරදි කරන අයට කියන්නේ මේ මිනිමර්ලා එන අය නෙවෙයි. තමන්ගේ නිවසේ තමන්ට
පොඩි නුරුස්සන වචනයක් කිව්ව ගමන් මොන්න තරම් ඒ අය ගැන කලකිරෙනවද කියලා බලන්න. අන්න ඒ කිසිවක අවශ්‍යතාවයක් Tamanට නැහැ. ඉතින් ඔන්න ඕක තමයි අපේ පැත්තෙන් අපි තේරුම් ගත යුතු තියෙන දේ. අපේ පැත්තෙන් අපි වටහා ගන්න ඕන දේ ඔන්න ඕකයි. ඒකින්ද කවුරුවත් මට නපුරු වුණා, කවුරුවත් මට නරක විදියට හැසිරුණා, කවුරුවත් මට මේ දේ කරා කියලා ඔය තියෙන නාඩගම් කෝලං ගති සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා යන්න ඕනේ. දවසක ඒ සඳහා මහන්සියලා වැඩ කරන්න ඕනේ තියෙන්නේ. ඒ මොකද එහා පැත්ත ගැන තේරෙන හින්දා හරියටම ආත්ම කොට ගන්න බෑ ඒ පැත්තටත්. මේ පැත්තටත් බෑ ඒ පැත්තටත් බෑ කියලා තේරෙනකොට Tamanට ලොකු අවබෝධයක් ඒක ජීවිතේ මහා පහසුවක් දැනෙන්නේ ඒකයි. බරට අල්ලගෙන තියෙන අහවලා මේ දේ කළාය, අහවලා මගේ අහිතවත් අයට මේ දේවල් කරනවා අය, හොඳ කරනවා අය, හිතවත් අයට මගේ නරක කරනවා අය කියලා මොන තරම් නම් කුණු ගොඩවල් වගේක් හිතවල තියාගෙනද පින්නත් ජීවත් වෙන්නේ කියලා බලන්න. අහවලා මෙහෙම කෙනෙක්, අහවලා මෙහෙම කෙනෙක්, අහවලා මේ වැරදි කරනවා, අහවලා කපටි කෙනෙක්, අහවලා මේ වගේ කියලා ඒවා කතා කරාට කමක් නැහැ. දැන් කියයි ඒවා කතා කරන්න බැයිද එතකොට කියලා. නෑ මේ නීතියක් නෙවෙයි. ඒවා කතා කරා ඉදිරියේදීත් ඔක තේරුම් අරගෙනම බලන්න ඒවා කතා කරනවා. ඒ ස්වභාවය ගැන නිදි කුම්භාග ඒකොළ ඇකිලෙන ස්වභාවය තියෙනවා කියලා කතා කරන්න. හරිද? ඒක මේ ඒකේ තියෙන වැරැද්දක් විදිහට වක්වත් ඒකේ අයිතිය ඒකට නැති බව දැනගෙනයි කතා කරන්නේ. එහෙනම් අහවල් අයගේ ස්වභාවය තමයි කපටිකම් කරන ස්වභාවයට ඒකේ තියෙන අනර්ථය දැනෙන සිතුවිලි උපදින්නේ ඒ సంతානේ. එහෙනම් කාට හරි කපටිකමක් කරලා සන්තෝෂ වෙන එක තමයි එයාගේ ගතිය. ඉතින් අන්න ඒ ගතිය තේරුම් ගන්න තමයි අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ. මොකද එහෙම නැත්තම් අපි ලොකු අපහසුතාවයන් වලට පත් වෙනවා. ඊටා විශාල අපහසුතාවයන් වලට පත් වෙනවා මේ ගතිය තේරුම් ගත්තේ නැත්තම්. ඉතින් ඒ සඳහා අපි හැම නිමේෂයකම විමසිල්ලෙන් ඉන්න ඕනේ. ඊටා විමසිල්ලෙන් ඉන්න ඕනේ අපේ ස්වභාවයන් මොනවද කියලා. අපි තේරුම් ගත යුතු තියෙනවා. එතකොට තමයි පුළුවන්කම තියෙන්නේ කවදා හරි දවසක මේවා අපේ පැත්තෙන් අවබෝධ කරගන්න. නිදහස් චින්තනය කියලා කියන එක. නිදහසේ ජීවත් වෙන්න මේ ලෝකේ හිර වෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට කොයි තරම් නම් ප්‍රයෝජනවත්ද කියලා බලන්න. ඊටා නිදහස් චින්තනයකට. ඊටාම නිදහස් චින්තනයක් කියලා කියන්නේ නිදහසේ උපරිමය තමන්ගේ సంతානයෙන් මුක්ති විඳින්න ලෑස්ති වෙන්න ඕනේ. හිර වෙලා ඉන්නේ අම්මා අය, තාත්තා අය, සහෝදරය අය, ඥාති අය, අහවල් විදියට හිතාවි. අහවල් අයගේ වචන මට මේ වගේ දේවල් කළා. අහවල් අය අනාගතයේදීත් මට මේ වගේ දේවල් කරાવી. කොයිතරම්නම් කල්පනා කරන්න තියනවද? කොයිතරම්නම් ප්‍රාර්ථනා තියනවද? කොයිතරම්නම් අදිෂ්ඨාන තියනවද? තණ්හාවෙන් බැඳිච්ච ඒවා, මාන්නයට යට වෙච්ච ඒවා, දෘෂ්ටිවල හිර වෙච්ච ඒවා. මේවා එහෙම තමයි මං ගැන මමයි දන්නේ. මගේ හැටි මේ විදිහයි. මම මේ වගේ කෙනෙක්, අහවලා මේ වගේ කෙනෙක්. ඒ වැරදි දැක්ම හින්දා ඇතිවෙන හැඟීම්. ඉතින් මේවායි නිදහස් වෙච්ච ගමන් මොනතරම් සුවදායක තත්යකට පත් වෙනවද කෙනෙක්? මොන තරම් සුවදායක තත්ත්වයට පත් වෙනවද? ඉතින් ඒක තමයි අපේ තියෙන පරම අදහස. අපේ පින්නත්නේ ඉතින් මේ ගැන අපි තව කතා කරමු. නමුත් මං අමතක වේවි පොරොන්දු වෙච්ච ආකාරයට නැවත කමටහන විස්තර කරලා දෙන්න ඕනේ. කොහොමද කරන්නේ? මුලින්දම කල්පනා කරනවා නම් දැන් මේක ගැන ගොඩක් කතා කරා. ඒකින්ද පටන් ගන්නකොටම නොකියුව කතාවක් තියෙනවා. ඉතින් අද අපි මේ ශුන්‍යතාවය ගැන කතා කරන අවසාන දවස නැවතත් කතා කරනවා. ඉදිරියේදීත් කතා නොකර ඉන්නේ නැහැ. අපේ පින්වන්ත අයට අවශ්‍ය තින්දා අපි එකම දේ නැවත කියනවා. නමුත් මේ දේශනා කීපයේ අවසාන දේශනාව තමයි අද සිද්ධ වෙන්නේ. මේ ශුන්‍ය ලෝක සූත්‍රයට අනුව අපි මේ කාරණාව සඳහන් කරමින් යන්නේ. එතකොට මේ අපේ පැත්තෙන් අපි පළවෙනිම කරන්න ඕනේ දැන් මේ ටික අහගත්තනේ. මේ ටික අහගත්තට පස්සේ දැන් ඔය අද දවසේ කිව්ව ටික තියෙන පළවෙනියෙන්ම ඒවත් අරගෙන ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් විදිහට මේ ලෝකේ කිසි දෙයක් ගන්න බෑ කියන කාරණාව අවබෝධ කරගන්නවා කියන
මේක අවබෝධ කරගන්න ඕනේ, මෙතෙන්ට ළඟා වෙන්න ඕනේ කියන හිත පහළ කරගන්න ඕනේ ඉස්සෙල්ලා. කවුරු හරි ලස්සනට හදපු ගෙයක් දැක්ක කෙනෙක් ඉස්සෙල්ලාම හිතක් පහළ කරගන්නවා මම ගෙයක් හදන්න ඕනේ කියලා. ඒ හිත පහළ වුණාට පස්සේ ඒ හිතේ බලමහිමෙන් තමයි ගේ හදන වැඩ කටයුතු ටික වෙන්නේ. පටන් ගන්නෙ. ඒ වගේ අපි සිත් පහළ කරගත යුතුව තියෙනවා මමත් මේ ශුන්‍යතාවය අත්දකින්න ඕනේ කියලා. පළවෙනිම තැන එතන. එහෙනම් මේකේ ආදීනවයන් මේක අත්දැක්කේ නැත්තම් තියෙන ආදීනවයන් අත්දැක්කහම තියෙන ආනිසංසයන් දැන් හොඳට දන්නවා. හරි බොරුවට නිකම් මේ පිස්සු විකාර වගේ වෙලා එක එක දේවල් පසුපස තද බල හඹාගෙන යෑම අල්ලා ගැනීම ඇති කරගෙන යන මේ ගමන කිසිම තේරුමක් නැහැ. ඒ යන ගමනේ කිසිම තේරුමක් නැහැ. අන්න ඒ යන ගමන තමන්ගේ පැත්තෙන් හිතලා බලලා තීරණය කරන්න ඕනේ තේරුමක් නැති බව. එතකොට ඊළඟට මේක අවබෝධ කර ගැනීමෙන් ලැබෙන සහනයයි මේ දෙක එකතු කරගෙන ආදීනව අවබෝධ නොකර ගැනීමේ ආදීනවත් අවබෝධ කර ගැනීමේ ආනිසංසත් මෙනෙහි කර පළවෙනි හිත උපද්දවන්න ඕනේ. මොකක්ද? මමත් මේ ශුන්‍යතාවය අත්දකින්න ඕනේ. මගේ මේ ජීවිත කාලයේ මම මේක අත්දැකේ නැත්තම් වැඩක් නැහැ. හරිද? මම මේක අත්දැක්කේ නැත්තම් පළක් නැහැ, වැඩක් නැහැ කියලා දැනෙන්න ඕනේ. අන්න එහෙම දැනිලා තමන්ගේ පැත්තෙන් මේ සඳහා අවශ්‍ය කරන ක්‍රියාන්විතය උපයා සපයා ගන්නට ඕනේ. තමන්ගේ පැත්තෙන් මේ සඳහා අවශ්‍ය කරන පළවෙනියෙන් ඇතුළෙන්ම එන්න ඕනේ කැමැත්ත උපද්දවා ගන්න ඕනේ. එයා තමයි ඊට පස්සේ මේ සඳහා තමන්ගේ හිත මෙහෙවන්නේ. ඒක යෝනිසෝ මනසිකාරයක්. මේ මනසිකාරය උපද්දවන්න දැන් එහෙම නැත්තම් මේ අහගෙන ඉඳලා මේ දින කීපෙම අහගෙන ඉඳලා දැන් දවස් 6ක් තිස්සේ මේ ගැන අපි කතා කරනවා. ඒ දවස් 6ම අහගෙන ඉඳලා අනේ ඌ හරි හොඳ කාරණා වගේක් කිව්වා. ඒක නම් එකතු කරගන්න ඕන තමයි ජීවිතේට අවබෝධ කරගන්න ඕන තමයි මේ කරන්න ඕන තමයි කියලා. ඒක බොහොම හොඳ දෙයක්. එහෙම වුණොත් කොච්චර හොඳද? එව්වත් කියයි කියලා ඉවරලා හැමම ඉන්නවා. හිතේ බලයක් ගොඩ නැගෙන්න ඕනේ පින්නත් නේ. බොහොම කරුණාවේ මෛත්‍රිය මම මේ කියන්නේ ඔතන අපි හැමදාම නැවතිච්ච තැනක් හින්දා. මේ පින්නන්ත අයට විතරක් නෙවෙයි මටත් එක්ක මම මේක කියාගන්නේ. මම ඒක කියලා ඉන්නම්කෝ. මෙතන අපි නවතින තැන මේ දේවල් ඔක්කොම තේරුම් අරගෙන කරන්නේ නැතුව නවතින තැන කරන්නේ නැතුව නවතිනවා. ඒක කල් දාන්නේ කරන්න අවශ්‍ය කරන බලය පළවෙනිම දේ. ඔය කරනවා කියන්නේ සිද්ධියක්. ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ සිද්ධියට අදාළ දේවල් සිද්ධියක් සිද්ධ වෙන්න අදාළ අංග වැඩුණොත් සිද්ධියක් සිද්ධ වෙන්න අදාළ අංග ඒවට කියනවා සිද්ධියකට පාදක වෙන ධර්ම කියලා. ඒ පාදක වෙන ධර්ම මොනවද කියලා බලන්න සිද්ධියකට කියනවා 이르දියක් කියලා. එහෙනම් සිද්ධියක් සිද්ධ වෙන්න පාදක වෙන ධර්ම වලට කියනවා 이르දිපාද කියලා. 이르දිපාද වල පළවෙනි එක තමයි ඡන්දය කියලා කියන්නේ. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. මේ කාරණාව සිද්ධ කරගන්න අපි සල්ලේක පරයය ගත්තත් ඒ සල්ලේක සූත්‍රයේ තියෙන සල්ලේක පරයය තියෙනෙත් ඒකමයි. අන්න අය ඔය ආත්මීය වශයෙන් අරගෙන හිටියට මං එහෙම ඉන්නේ නෑ කියලා. ඒවා බැහැර කරන්න කැමැත්ත හිත උපද්දවන්න ඕනේ. ඒ හිත ඒ කැමැත්ත ප්‍රබලව ඉපදුනහම ඒ කැමැත්ත හින්දම යම් කිසි ප්‍රමාණයකට මේ පංචකාම සම්පත්තිය පිළිබඳ තියෙන අදහස අයින් වෙලා ඒවායෙන් හිත ටිකක් අත මිදෙනවා. ඒ අත මිදෙන ප්‍රමාණය එන්ඩෙන්ඩ වැඩි වෙනවා. එහෙම එන්ඩෙන්ඩේ අත මිදෙන ප්‍රමාණයන් වැඩි වෙනකොට පින්වත්නි අපිට උපදිනවා සමාධියක්. ඒ සමාධියට කියනවා ඡන්ද සමාධිය කියලා. හරි? ඒ ඡන්දය හොඳට ඇති කරගත්තාම ඒකත් එක්ක උපදින සමාධියට කියනවා ඡන්ද සමාධිය කියලා. ඒ විතරක් නෙවෙයි එහෙම කැමැත්ත ඉපදුනහම තවත් අපේ හිතේ අපූර්ව ධර්මතාවයක් උපදිනවා. ඒ තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය. කැමැත්ත හින්දම උපදින. යම් දෙයකට කැමැත්තක් ඇති වුනහම ඒක කරන්න වීරියක් උපදිනවා හිතේ. ඒකට කියනවා සම්‍යක් ප්‍රධාන වීරිය කියලා. එහෙනම් ඡන්දය කියන්නේ එකක් අපේ හිතේ උපදින, ඡන්ද සමාධිය කියන්නේ තව එකක්, වීරිය කියන්නේ තව එකක්. මේ තුන එකතු වෙන්න ඕන. මේ තුන එකතු වුනහම කියනවා මෙන්න මෙහෙම. ඡන්ද සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත. ඡන්ද
සමාධි ඡන්දයත් ඡන්දයෙන් උපදින සමාධියත් ප්‍රධාන සංස්කාර. වීරය ප්‍රධාන සංස්කාරය කියලා කියන්නේ වීරය. එහෙනම් ඔන්න ඔය තුනේ එකතුව ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත ඉද්ධිපාදම් භාවේති. ඉද්ධිපාදේ වැඩුණා. හරි. කවදා හරි ධර්ම අවබෝධ වෙන්න මෙන්න මේ ආකාරයට ඉද්ධිපාදේ වැඩෙන්න ඕනේ. මේ ඉද්ධිපාද නොවැඩූ හින්දා කියලා බුදුරජාණන් වහන්සේ ඉර්ධිපාද සංයුක්තයේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මේ ඉර්ධිපාද නොවැඩූ නිසාවෙන් ආනන්දය ඔබත් මමත් මේ දීර්ඝ භයානක සංසාර ගමනේ අතිමහත් දුරක් ආවා කියලා. එහෙනම් අපි මේ පොඩියට කතා කරන්නේ ඇත්තක් කියලා තේරෙන්න ඕනේ. ඒකයි කියන්නේ ඔය ආත්මීය හැඟීම නැති කරගන්න නැත්තම් ශුන්‍යතාවය අත්දකින්න ආත්මීය ශුන්‍යතාවය අත්දකින්න කැමැත්ත හදාගන්න ඉස්සෙල්ලාම කියලා. ඒ කැමැත්ත මදි වෙනකොට මේක යන්නේ නැහැ. ක්‍රියාත්මක භාවයට යන්නේ නැහැ. හැම වෙලේම ඔය කාමච්ඡන්දේ කාමයට තියෙන කැමැත්ත වැඩි වෙනකොට ඒ පැත්තටයි යන්නේ. ඒකයි දරුවෝ මැත්තේ නැහිනවා, ගෙවල් දොරවල් මැත්තේ නැහිනවා. ඉතින් ඒ තමන්ගේ කැමැත්ත තියෙන පැත්තට හිත රිංගිලා එතනම läග ඉන්නවා. එකම දේ දැක ඉන්නවා. ඇඬෙන්න ඕනේ අපිට. මම කියන්නේ එහෙමයි. මේ සංසිද්ධිය දැනෙනකොට අපිට ඇඬෙන්න ඕනේ. මම මොකද්ද මෙච්චර කල් කරන්නේ? ඇඬෙන්න ඕනේ කියලා කියන්නේ ආදීනව දකින්න ඕනේ කියන එක. සැබෑවටම තේරෙන්න ඕනේ. ඔය දුකටපත් වුණාම අසනීපයක් එහෙම වුණාම පින්නත් මම ඇඬෙන්න ඕනේ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අර කායික සැපයෙන් හිටියයට අසනීපයක් එහෙම වෙලා අසරණ වුණාම ස්පිරිතාලයකට එහෙම වෙලා ඉන්නකොට තමන්ගේ දරුවෝ එහෙම ගියාම අඬනවා. අසරණකම දැනෙනකොට ඇඬෙනවා. ගැලවෙන්න ඒ අසනීපයෙන් ගැලවෙන්න උවමනාව තියෙනවා ගැලවෙන්න බෑ කියලා තේරෙනකොට ඇඬෙනවා. හරි. අන්න ඒ වගේ තමන්ගේ හිත කොච්චර අසරණ වෙලාද එකම රූපය දැක එකම ශබ්දය අහා එකම ගන්ධය එකම රසය ඒවට ඇබ්බැහි වෙලා ඒ මත්තෙම නැහි ඉන්නවා කියලා දැනෙනකොට මෙච්චර වටින ධර්මතා තියෙද්දී අවබෝධ කරගන්න අවස්ථාව තියෙද්දී කල්යාණ මිත්‍රයන් ඉද්දී මට ඒ කිසිවකට හිත යොමු වෙන්නේ නැතිව මෙන්න මේ මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් වලට හිත යන්න පටන් අරන් ඒව මත්තේ නැහෙන්න පටන් අරන් උත්සාහ කරත් ගැලවෙන්න බෑ. අන්න ඇඬෙන්න ඕන කියන්නේ ඒකයි. ඉක්කික ගහ අඬන්න, විලාපතිය තිය අඬන්න. ඇති තරම් අඬන්න ඔන්න ඔය කාරණාව සඳහා. එතකොට වක්වත් ගැලවෙන්න අදහසක් එයි. ඉතින් ඒකින්ද කැමැත්ත උපදවා ගන්න මෙනෙහි කර කැමැත්තේ ප්‍රමාණය බලන්න. කමටහනේ පළවෙනි පියවර ඒක. ඒක අපි කතා කරේ අද දවසේ. හරිද? ඊයේ දවසේ මම ඒක කිව්වේ නෑ. මොකද මේ කාරණා ටික කියලා ප්‍රතිඵලය කියලා ඉන්න ඕනේ හින්දා. ඒක පිරික්සන්න ඕන ප්‍රමාණවත් තරමට කැමැත්ත ආවද කියලා. ඒක පිරික්සන්න ඕනේ ප්‍රමාණවත් තරමට කැමැත්ත ආවද අනිත් වැඩ අභිබවා මේ වැඩේට කාලය මිඩංගු කරන්න තමන්ගේ හිත සූදානම් වෙනවද? බලන්න කැමති දේවල් වලට කාලය වෙන් කරගන්න අපේ හිත ලෑස්ති. මොන දේ තිබුණත් නිදි මරන්න ඕන දෙයක් කරන්න තමන්ට කැමැත්ත තියෙනවා නම් හිත සූදානම්. එහෙනම් ඒවා පිළිබඳව කැමැත්ත උපදවා ගන්න තමන්ගේ පැත්තෙන් කොච්චර ලොකු දායකත්වයක් ලබා දුන්නද කියලා විමසලා බලන්න. හරිද? හොඳයි. ඒ කැමැත්ත ඉපදුනොත් ඒකත් එක්ක මම මෙහෙම අහන්නම්. මේ වෙනකොට මේ භාවනාව යම් ප්‍රමාණයකට හරි කරලා තියෙනවද? කුමන හෝ භාවනාවකදී ඔන්න දැන් මම මේ කමටහන කරන්නටයි යන්නේ මෙන්න මේ පියවරේදී මට මේ වගේ හැඟීමක් උපදින්න ඕනේ. මේ පියවර කියන්නේ මේකයි. මේ පියවරේදී මට මේ වගේ හැඟීමක් ඉපදින්න ඕනේ. ඒක ඉපදුනාට පස්සේ මම ඊළඟ පියවරට යනවා. ඒ පියවරේදී මට මෙන්න මේ වගේ හැඟීමක් උපදින්න ඕනේ. ඒකත් ඉවරනාට පස්සේ මම ඊළඟ එකට යනවා. ඒකෙදී ඔක්කොම එකතු වෙලා මේ වගේ හැඟීමක් උපදින්න ඕනේ. ඒක ඉවරනාට පස්සේ මම ඊළඟ එකට යනවා. ඊළඟ පියවරට කියලා පියවර සහ ඒ පියවරේ ප්‍රතිඵලය. ඒ පියවරේදී ලැබෙන ප්‍රතිඵලය ගැන දැනගෙන භාවනාවක් සිද්ධ කළාද කියලා අපි අහපුවාම ඔන්න අපිට නිවැරදි උත්තරය තමන්ගේ හිතෙන් එන්න ඕනේ. මම එහෙමද ඇත්තට කරේ? අඩුම ගානේ මේ ඉතාම ප්‍රකට හැම දෙනාම කරන අපේ වැඩි දෙනෙක් කේසාලෝමානකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි මිජ්ජං කියලා
කියව නවගුණ වැල් ගනිමින් සිද්ධ කරන අසුභ භාවනාවකවත් අඩුම ගානේ මම මේක දැනගෙන කරාද ආනාපාන සතියම දැනගෙන කරාද කියලා තමන්ගෙන් විමසලා බලන්න. තමන්ගේ පැත්තෙන් හොඳින් විමසලා බලන්න මම ඒක දැනගෙන කරාද කියලා. එහෙම දැනගෙන කරා කියලා තමන්ට හිතෙනවා නම් ප්‍රතිඵල ගැන අවධානයක් ඇති වුණාද මට ඒ වෙලාවේ. ඒ පියවරෙන් පියවරට මම ඉහළට ගියේ ඒ පියවරේදී ප්‍රතිඵල දැනගෙනද සිහියෙන් නුවණින් වීරයෙන්. එතකොට එහෙම ගියා නම් ඔන්න අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙමයි යන්න ඕනේ. එතකොට මේ කමටහනත් අපි එහෙමයි කිව්වේ චක්කුව ගැන තමන්ගේ කොට ගන්න බෑ කියලා දැනෙනකන් මෙනෙහි කරන්න ඕනේ. දැනෙනකන් හැඟෙනකන් රූපය ගැනත් ඒ විදිහට මෙනෙහි කරන්න ඕනේ. එතකොට චක්කුවයි රූපයයි දෙකම ගැන තනි හැඟීමකට එනවා. එතකොට ඒ දෙකේ එකතුව නිසා සකස් වෙන විඥානය ගැනත් අදහසක් එනවා. ඊට පස්සේ ඒන අදහස තමයි මේවා මගේ කොට ගන්න බෑ කියලා. ඒ චක්කුව මගේ කොට ගන්න බෑ. රූපය මගේ කොට ගන්න බෑ කියලා දැනෙනවා. ආත්ම කොට ගන්න බෑ කියලා. ඊට පස්සේ ඒ දෙකම එකට දැනෙනවා යුගල වශයෙන් ගන්න එකයි. ඒකත් එක්ක ලැබෙන ලාභය තමයි ඒ දෙක නිසාවෙන් ඇති වෙන විඥානය පිස්සු වගේ එහෙට මෙහෙට පයින් එකක් කියලා තේරෙනවා. කොයි වෙලාවෙ කොයි ආකාරයක හැදෙන දෙයක්ද කියලා හොයාගන්න බැරි වෙනවා. එතකොට ඒකත් එක්ක ඔය තුනේම එකතුව නිසා සකස් වෙන ස්පර්ශයක් තියෙනවාද? ස්පර්ශය මගේ වශයෙන් ගන්නට පුළුවන් කමක් නැහැ. ආත්ම කොට හෝ ආත්මයට අයත් දෙයක් කියලා ගන්න පුළුවන් කමක් නැහැ. එතන ශුන්‍යතාවයක් දකින්න පුළුවන්. ආත්මීය වශයෙන් ශුන්‍යතාවය, ආත්මයට අයිති දෙයක් වශයෙන් ශුන්‍යතාවය. ඒ ස්පර්ශය නිසා සකස් වෙන වේදනාව ගැනත් ඒ වගේම හැඟීමක් වෙනතුරු ඔය ටික කරගෙන යන්න ඕන හොඳට. හරි. එහෙම කරනවා මදිනම් ඒ හැඟීම ඇති වෙන්න ඉස්සෙල්ලා ඊළඟ පියවරට ගියාට කමන්න. හැබැයි නැවත කරන්න වෙනවා. චක්කුව ගැන මෙනෙහි කරද්දී කෙනෙකුට අපහසු නම් සෝතයෙන් පටන් ගත්තා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට සමහර ඉන්ද්‍රියන් සමහරට තේරුම් ගන්න ලේසි. කොහොමත් සෝතය ටිකක් තේරුම් ගන්න ලේසිකමකුත් තියෙනවා. මොකද ඒ වෙලාවෙමත් ඒවා ක්‍රියාත්මක වෙන හින්දා ඇස් දෙක පියාගෙන භාවනා කරන හින්දා ගැටලුත් වෙන වෙලාවකට ඒකේ ස්වභාවයයි මෙනෙහි කරන්න ඕනේ. ඒ වෙලාවේ පෙනිපෙනි තියෙන්න ඕනේ. නමුත් සද්දය ඇහෙන ඒ වෙලාවේ සිද්ධ වෙන හින්දා අපිට සමහර විට පුළුවන්කම තියෙනවා ඒ ශබ්දයට අනුව සිතුවිලි ඇති කරගන්න බොහෝ වශයෙන් කාය ස්පර්ශයත් එහෙමයි. කකුල් දෙනවා, අත් දෙනවා, කසන ඒවා, නලියන ඒවා, දන ඒවා ඔක්කොම අත්දකින්න පුළුවන්. ඒකින්ද එතනත් තේරුම් ගන්න පහසු ඉන්ද්‍රියක්. කොතනින් හරි පටන් අරගෙන එකක් හරියට තේරෙනකොට අනිත් ඒවා තේරුම් ගන්න ලේසි. ඉතින් අපි ගොඩක් කාරණා කතා කරා. ඒවා නැවත නැවත විමසලා බලලා බාහිර ඉන්ද්‍රිය, අභ්‍යන්තර ඉන්ද්‍රිය හොඳට තේරුම්ගෙන විඥානයත් සමග මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ස්පර්ශය, ස්පර්ශජ වේදනා කියනවා. එතකොට සුඛ, දුක්ඛ, අදුක්ඛ, සුඛ වේදනා කියනවා අන්තිමට දැනෙන්නේ මතුවේවි එනවා. දිය බුබුලක් වගේ කියලා සඳහන් කරලා තියෙන්නේ. රූපේ පෙන පිටක් වගේ, වේදනා දිය බුබුලක් වගේ මේ තැන් වලින් මතුවෙන ඒවා. හරි. අන්න එහෙම මතුවේවි එන තැන් වලින් වෙලාවකට ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන් මේ වගේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛ සුඛ වේදනා මතුවි එන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒ ස්වභාවය අත්දකිමින් අපි මොකද කරන්න ඕනේ? මේ හය ගැනම තනි හැඟීම උපදිනවා. ඔය තනි හැඟීම ගැන මම කියලා දීලා තියෙනවා. අපි දන්නවා එක්කෙනෙක් අපි යම් පිරිසක් නරකයි කියලා හිතාගෙන හිටියා. එක්කෙනෙක් හොඳයි කියලා මට ඔන්න හැඟීමක් ආවා ආශ්‍රය කරද්දී, දෙන්නෙක් හොඳයි කියලා හැඟීමක් ආවා ආශ්‍රය කරද්දී, දැන් දෙන්නම හොඳයි කියලා තනි හැඟීමක් ආවා. තුන්වෙනියත් හොඳයි කියලා හැඟීමක් ආවා ආශ්‍රය කරද්දී, තුන් දෙනාම හොඳයි කියලා තනි හැඟීමක් ආවා. හතරවෙනියත් හොඳයි කියලා හැඟීමක් ආවා. හතරවෙනියත් එතකොට හතර දෙනාම හොඳයි කියලා තනි හැඟීමක් ආවා. අන්න ඒ වගේ තනි හැඟීමක් එනවා. භාවනාව කරගෙන යද්දී ආයතන 12 ගැනම තනි හැඟීමක් එන්න ඕනේ. විඥාන 6ම ගැන තනි හැඟීමක් එන්න ඕනේ. ස්පර්ශ 6ම ගැන තනි හැඟීමක් එන්න ඕනේ. අන්තිමට වේදනා 18 ගැනම මොනවද වේදනා 18? චක්කු සම්පස්සද සුඛ වේදනා, දුක් වේදනා, දුක්ඛ සුඛ වේදනා, සෝත සම්පස්සද සුඛ වේදනා, දුක් වේදනා, දුක්ඛ සුඛ වේදනා. මේ වගේ චක්කු සෝත ගහන ජීව කාය මන කියන ඉන්ද්‍රියන් සහ ඒවා තුලින් උපදින තුන් වැදෑරුම් සුඛ වේදනා, දුක් වේදනා, දුක්ඛ සුඛ වේදනා කියන 18 වැදෑරුම් වේදනාවල් පිළිබඳව තනි හැඟීමක් එන්න ඕනේ. මේවා තැන් වලින් 6 තැනකින් මතුවෙනවා.
ඒ ආයතන තමයි ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා කියන මේ ඉන්ද්‍රියන් තුලින් ඉන්ද්‍රියන් බාහිර ආයතනයත් එක්ක ගැටිලා ඒ විඥානයේ ස්පර්ශයත් එක්ක ඒ ප්‍රදේශ වලින්ම මතුවේවි එන මට කිසිම අයිතියක් නැති ඉඩම මං කිව්වේ මගේ කියලා ගත්ත මගේ කියලා දැනිච්ච කොටස පිරික්සනකොට මට ඒක අහෝසි වෙලා යන්න ඕනේ. ඒක අහෝසි වෙලා යන්න ඕනේ මගේ පැත්තට කිසි අයිතියක් නැති බව මේ ක්‍රියාවලිය නිර්මාණය කරෙත් මම නෙවෙයි මේ ක්‍රියාවලිය නිර්මාණය කරේ වෙන කෙනෙකුත් නෙවෙයි මේවා කොයි විදිහට වෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් මම මේක පාවිච්චි වෙනවා මගේ අතින් මෙතන තියෙන්නේ කවුරුවත් කරපු දෙයක්වත් කවුරුවක්වත් කියපු දෙයක්වත් නෙවෙයි මෙතන තියෙන්නේ ක්‍රියාවක් විතරයි. ඒ ක්‍රියාව සිද්ධ නිදිකුම්බ ගහේ අත්ත ඇකිලෙනවා වගේ ඒ වගේ ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙන්නේ. මේ ක්‍රියාවලිය අපි ජීවයක් විදිහට අරගෙන අපි සත්වයක් විදිහට අරගෙන තියෙන්නේ. ඉතින් ඒකින්ද මෙතන සත්ත්ව පුද්ගල සංඥාවන් වලින් මේක අරගෙන යන්නට බෑ කියලා ඉතා හොඳින් වැටහෙන්න ඕනේ. එහෙම වැටහෙන තුරු මේක සිද්ධ කරගෙන යන්න ඕනේ. දවසක් මෙහෙම පහසුවෙන් දවස් 6ක් ඇතුළත අපි මේක සාකච්ඡා කරා. නමුත් දවස් 6ක් ඇතුළත තේරුම් ගන්න පුළුවන් ධර්මතාවයක් නෙවෙයි. මේක තේරෙන්නෙම නැත්තම් මේක අපහසුයි කියලා දැනෙනවා නම් මේක කරන්න උත්සාහ කරනකොට බැරිකම් ඇති වෙනවා නම් ඉක්මනට හැරිලා බලන්න තමන්ගේ පැත්තෙන් සීලවන්තකම් ගුණවන්තකම් වල අඩුපාඩු ඇති. අවසාන වශයෙන් මට ඒකයි කියන්න තියෙන්නේ. සීලවන්තකම් ගුණවන්තකම් වල අඩුපාඩු තියෙනකොට ඔය වගේ දේවල් වලට හිත යොමු කරන්න බෑ පින්වත්නි. බැරි වෙන්න හේතුව තමයි සීලවන්තකම් ගුණවන්තකම් වල අඩුපාඩු කියන්නේ මොනවාද? සිත තමන්ගේ නිවන ආවරණය කරන නීවරණ ධර්මයන්ගෙන් වැහිලා හින්දා ප්‍රභාස්වර සිතක් මතු කරගන්න බෑ. කාමච්ඡන්දය අධික නම් ව්‍යාපාදය අධික නම් තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ධර්මතා තමන්ගේ පැත්තෙන් අධිකව උපදිනකොට මොකද වෙන්නේ? ඇත්ත වැහිලාම යනවා. ඒකයි කියන්නේ සත්‍ය తත්වයේ වසං කරන නිසා සීලය සහ ගුණයන් වලට ලොකු බලපෑමක් වෙනවා. නීවරණ අධිකද කියලා බලා ගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි සීලවන්තකම් ගුණවන්තකම්. සීලය රැක ගන්න අමාරුකම සහ ගුණවන්තකමේ තියෙන ප්‍රශ්න ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර ඒවා වගේ විෂම තත්ත්වයට නොගියත් ගුණයක් දන්නේ නැති ස්වභාවයන් ගුණ මකු ගති ඒ වගේ කරුණා මෛත්‍රිය නැති ස්වභාවයන් ඉතින් ඒ වගේ දේවල් වලින් තමන් පීඩාවට පත් වෙනවා නම් පින්වත්නි ඒක තමන්ට ලැබිලා තියෙන අසාධාරණ ගතියක් එන්න බෑ. ඉදිරිය පිරිසිදු කරගන්න අනාගතය සුවපත් කරගන්න චිත්තසංතානයෙන් මේ අවිද්‍යාව දුරු කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට යන්න බෑ. ඒකෙන්ද දැම්මම එතනින් ආය පටන් ගන්න. හොඳට සිල් සමාදන් වෙන්න ගිහිල්ලා. කැඩෙන වාරයක් ගානේ නැවත සමාදන් වෙවි පුහුණු කරන්න. බලන්න මට මේ ලෝකේ ඉපදිලා අර පොළොවේ යට ඉන්න පණුව වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේවල් නෙමෙයි. පොළොවේ යට ඉන්න පණුවා කවදාකවත් පොළොවෙන් උඩ තියෙන ආලෝකය ගැන අදහසක් නැතුවම ඉපදිලා ජීවත් වෙලා පස් කකා ඉඳලා මැරලා යනවා. එයා දන්නේ උඩ මේ වගේ එලියක් තියෙනවා කියලා. ඒ වගේ තමයි ලෝකේ ඉපදෙන වැඩි දෙනෙක් පොළොවේ යට ඉන්න පණුව වගේ මේ ලෝකයේ තියෙන සත්‍ය తත්වය අවබෝධ කරගෙන ආලෝකමත් තත්ත්වයට තමන්ගේ මනසපත් කරගන්නේ නැතුව ඉපදිච්ච වපසරියේ තියෙන දේවල් ගැන අවධානය යොමු කරගෙන ඒවා අභිනන්දනය කරමින් ඒවා මත්තේම නැහිමින් ඉඳලා ලැබිච්ච දේවල් පස්සේ දුව ඉඳලා ඒ කාලෙට අවසානයේදී කොයි මොහොතක හරි තමන්ගේ මරණය ළඟා කරගන්නවා. ඉතින් ඒකින්ද මෙවැනි විදර්ශනාවන් මෙවැනි කාලයක ඉතා අත්‍යවශ්‍යයි කියලා දැනගන්න. මෙවැනි විදර්ශනාවක් වර්ධනය කරගත්තොත් හදිස්සියේවත් ඒ වර්ධිත කාලය එනකොට කොරෝනා වැනි රෝගයක් උත්සන්න වෙලා අධික වේදනා ඇතිනුත් ඒ වේදනාවම විදර්ශනාවක් කරගන්න පුළුවන්කම ලැබෙවි. මේ ආත්මාර්ථකාමී කතාවක් කියනවා නෙවෙයි. මේක අවබෝධයට හිත යොමු කරා කියලා මේ පාඩුවක් වෙන්නේ නැහනේ. නෙකරුවා කියලා කොරෝනා හැදෙන්නේ නැතුව තියෙන්නේ නැහනේ. ඒකින්ද ඒ තීරණය අදාළ නැත මගේ වැඩේ කරගෙන තිබුණොත් හොඳ විදර්ශනාවකට මේක යොමු කරගන්න පුළුවන්. මැරෙන්න බය වෙන්න දෙයක්වත් නැහැ එතකොට. මැරෙනකොට දාලා යන්න තියෙන දෙයක් නැහැ. මොකද දැනටත් ඔක්කොම දාලා තියෙන්නේ. දාලා ඇවිල්ලා තියෙන්නේ.
ඒ කියන්නේ Tamanට තේරෙනවා මගේ කියලා අල්ලගත දෙයක් නැති බව. එතකොට අල්ලගත දෙයක් නැත්තම් දාලා යන්න දෙයක් නැහැ. සැහැල්ලු ජීවිතය. හරිද? ඒ කියලා මේ අම්මා තාත්තා අමතක වෙන සහෝදර සහෝදරියෝ අමතක වෙන එකක් නෙවෙයි එතන තියෙන්නේ. ඒ අධ්‍යා අවබෝධයෙන් දකින්න ස්වභාවයක් තියෙන්නේ. නිදි කුඹ ගහ ඇකිලෙනවා වගේ කට්ටිය ඇකිලෙනවා. නිදි කුඹ ගහේ අතු දිගෑරෙනවා වගේ කට්ටිය දිගෑරෙනවා. ඉතින් අදාළ නැහැ මට. එවැනි මානසිකත්වයක් ඇති කරගන්න කොච්චර සැහැල්ලු ජීවිතයක්ද කියලා බලන්න. එන්න ඒ මානසිකත්වය තමයි ඇති කරගත යුතු තියෙන්නේ. ඒ සඳහා තමයි අපි ගොඩාක් වෙහෙස වෙන්න ඕනේ. මොකද එහෙම නැත්තම් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කමක් නැහැ. ජීවිතයේ තියෙන සාර්ථකභාවය ඇති කරගන්න ඕනේ. ඒකට තමයි අපි අපේ ජීවිතය අර්ථවත් කරගන්නයි මේ ආකාරයට කටයුතු කරන්නේ. ඉතින් කොහොම හරි අවබෝධයට එන්න එපා. ජීවිතය කියන්නේ අවබෝධ කරගත යුතු දෙයක්. ඒකින්දම අඩුපාඩු තියෙනවා නම් අවබෝධයට හේතු වෙන අවබෝධය කරා යා යුතු ගමනේ මූලිකව ඇති කරගන්න ඕනේ ඊ타ත්ම වටින කරුණු. පින්වත්නි, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙන සිල්පද පහ. ගැඹුරින් හැඟීමෙන් චේතනාවෙන් මේ මට සංසාරික විමුක්තිය සඳහාම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙතේ ආරම්භක යෝධ පියවරයි කියන හැඟීම ඒ දැඩි අදහස ඥාන සම්ප්‍රයුක්ත භාවයේ තියාගෙන දැනි නිවන සඳහාම වන සීල විසුද්ධිය සඳහා මම මේ සීලය ආරක්ෂා කරනවා කියලා ඒ සිල්පද කියන හැම වෙලාවකම Tamanට දැනෙන්න ඕනේ. ඒ සිල්පද සමාදන් වෙන හැම වෙලාවකම දැනෙන්න ඕනේ මම මේ විඳින නරා දුක් අයින් කර ගැනීම සඳහා පළවෙනි පියවර තමයි මම මේ තියන්නේ කියලා. මේ වෙලාවේදී අපි මේ වගේ කමඨහනක් කතා කරපු වෙලාවක එහි රසය යන්තම් හරි දැනුණා නම් ඇති වෙන මානසික නිදහස යන්තමින් හෝ තේරුණා නම් සිල් සමාදන් වෙන්න හරියට. ඒත් එක්කම අනිත් අය ඊටාම දුර්ගුණ සහිතව ජීවත් වුණ දෙන් ඒ දුර්ගුණ සහිත මිනිසුන්ට යුතුයකම් කරන්න. ඒ දුර්ගුණ තියෙන මිනිසුන් හමුවේ තමන්ගේ ගුණ රැක ගන්න. අනිත් අයට තමන්ව අපාය අරන් යන්න දෙන්න එපා. අනිත් අයට තමන්ව අපාය අරන් යන්න දෙන්න එපා. ගහගන්න ඕන මේ වචනේ යටින් රතු ඉරක්. අපි ඉස්සර නෝට් එකක් ලියද්දි එහෙම කරනවනේ වැදගත්ම දේ. ඒ වගේ රතු ඉරකින් සනිටුහන් කරගන්න ඕන දෙයක් ඒ කෙනෙක් පරස වචන කියනකොට මම පරස වචන කියනවා කියලා කියන්නේ එයාට මාව අපාය අරන් යන්න අවස්ථාවක් සැලසුවා කියන ගුණවන්ත මිනිස්සු අනිත් පරස වචන කියන අය ඉදිරියේ ප්‍රිය වචන වලින් එයාලට අවවාද දෙනවා. කෙනෙක් ඊර්ෂියාකම්, ක්‍රෝධකම්, වෛරකම්, කපටිකම් යටින් ගිනි අරන් යන දේවල් නොයෙකුත් ආකාරයේ ඉවස ගන්න බැරුව ඊර්ෂියාවෙන් කටයුතු කරද්දී තමන් ඊර්ෂියාව අයින් කරගෙන කටයුතු කරන්න ඒ හැම තැනකම තියෙන ගුණවන්තකම ඒ ගුණවන්තකමට සාදුකාර පවත්තන්න. එහෙම ගුණවන්ත මිනිසුත් එක්ක කරට කර තමන්ගේ ගුණවන්තභාවය සමානව අරගෙන යන්න උත්සාහ කරන්න. ලෝකේ එවැනි ගුණවන්ත මිනිස්සු ඉන්නවා. තමන් ගුණවන්ත වෙන්න එවැනි ගුණවන්ත මිනිස්සු ලැබෙනවා. තමන් ගුණවන්ත වෙන්න. ඒතකොට ගුණවන්ත මිනිස්සු ලැබෙනවා. තමන් ගුණවන්ත වෙන්න තමන් ආසන්නයේ ඉන්න නුගුණ තියෙන මිනිස්සු ගුණවන්ත මිනිසුන් බවට පත් වේවි. තමන්ගේ ළඟ ඉන්න නුගුණ තියෙන මිනිස්සු ගුණවන්තයන් බවට පත් වේවි. ඒක හින්දා අපි හැම පැත්තකින්ම අපේ ජීවිතය ඊ타ත්ම නිවැරදි කරගන්න ඕනේ. සුන්දර ජීවිතයක් ඇති කරගන්න, චිත්ත පීඩා නැති ජීවිතයක් ඇති කරගන්න, අවබෝධාත්මක ජීවිතයක් ගෙවන්නට අපි හැම නිමේෂයකින්ම උත්සාහ කරන්න ඕනේ. එවැනි උත්සාහවන්ත ජීවිතයක් තමයි කවදා හරි ජයගන්නේ. කරන්න යන හැමදේම අසාර්ථක වෙයි. සිල් කැඩේ. ගුණවන්තභාවයක් නැති වෙයි. හැම වෙලාවකම ඒ ගුණවන්තභාවයට දකින්න තැන ආචාර කරන්න. පේ වෙන්න ඒ සඳහා
ගුණවන්ත මිනිසුන්ට නමස්කාර කරන්න හදවතින්. ඒ ගුණවන්ත අතීතයේ දන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය තුළින් පෝෂණය වෙලා අධික ගුණවන්ත භාවයක් ඇති කරගත්ත මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, සරියුත් මහරහතන් වහන්සේ ඇතුළේ සීනාශ්‍රයන් වහන්සේලාට නිබඳව ඇතුලාන්ත ගෞරවයකින් සුපටිපන්නෝ භගවතෝ උජුපටිපන්නෝ භගවතෝ කියන නිකන් යන්න අරින්න එපා. ඒ ලස්සන වචනවලට වචන විතරක් කරගන්න එපා. ඒවා මහා හැඟීමක් බවට පත් කරගන්න. පත් කරගෙන උතුම් ධර්මයට නිබඳව නමස්කාර කරමින් තමන්ගේ ජීවිතය ධර්මය තුල රැඳෙන විදිහට සකස් කරගන්න. එතකොට අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිතය ඉතාමත්ම ඉහළ සාර්ථකත්වයකට පත් කරගන්න. ලැබිලා තියෙන මනුස්ස ජීවිතයට ලොකු වටිනාකමක් දෙන්න දීලා ජීවිතය ඉහළ තැනකට පත් කරගන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න. ඉතින් ඒ සඳහාම හැම දිනාටම අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලෝකය ආත්ම වශයෙන් ශුන්‍ය බව අවබෝධ කරගෙන මේ ජීවිතයේදීම උතුම් සෝවාන් ඵලයට පත් වෙන්නට මේ බව ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඒකින්ද එවැනි උත්තම තත්ත්වයකට පත් වෙන්න හැම දිනාටම නැවත ප්‍රාර්ථනා කරනවා යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා. නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත පිරිසට ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්නේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දුන්නේ පින්වන්ත කල්යාණ මිත්‍රයන්ගේ බැතිබර දායකත්වය නිසාවෙන්. ඉතින් මේ කල්යාණ මිත්‍ර දායකත්වයෙන් ලබා දුන්න අයට වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණය වෙලා කය සංවර වෙන, වචනේ සංවර වෙන, සිත සංවර වෙන වාරයක් ගානේ අපේ තුල උපදින්නා වූ සංසාරික දුක්ඛ ස්කන්ධය නැති වෙන වාරයක් ගානේ අපේ තුල උපදින්නා වූ සියලුම පුණ්‍ය ශක්තියින් ඒ අත්තන්ට කොහොමත් අනුමෝදන් වෙනවා. ඒ අත්තන්ට නමුත් අපි අනුමෝදන් කරමු මේ මොහොතේදීත් සංසාරික ජීවිතේ කවදාකවත් කොතනකවත් පාප මිත්‍රයෙක්ගේ අයහපත් බැල්මකටවත් ලක් වෙන්නට හේතු නොවේවා. තමන්ව ජීවත් කරවන, සසර සුවපත් කරවන කල්යාණ මිත්‍ර සම්පත්තිය නිබඳව නිරතුරුව ලැබෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් ඒ අත්තන්ට සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කුරුණෑගල තිත්තවැල්ල ගෝනගම පාර අංක 124 ලිපිණියේ පදිංචි සෝමසිරි මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් කියලායි. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් සියලු ලෝකවාසීන්ට උතුම් ධම්ම අවබෝධය ලැබීම සඳහාත් පවුලේ සියලු දෙනාටත් ලෝකවාසී සියල්ලන්ටත් සියලු වසංගත රෝගවලින් මිදී නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමටත් ඒ වගේම දෙපාර්ශ්වය මිය පරලෝ යන්නට යෙදුණු දෙමාපියන් හා සියලුම ඥාතීන්ට පින් පැමිණීම සඳහාත් මෙම ධර්ම දානය සිදු කරන ලදී කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එම සෝමසිරි මහතා ඇතුළු SWP සෝමසිරි මහතා ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දීර්ඝායුෂ වේවා. ධර්මය අවබෝධ කරගන්නට තව බොහෝ කාලයක් මේ ජීවිතය ධර්ම අවබෝධය කර ගැනීම සඳහාම යොදා ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම නමින් මිය පරලෝ ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්තන්ද සුගතිගාමී වේවා. ආසන්න වශයෙන් දෙපාර්ශ්වයට මුතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම